නමෝ බුද්ධාය. අපි මේ ජීවත් වෙන සමාජය දිහා බලද්දී ගොඩක් වෙලාවට අපි යහපත් මාර්ගය යන්න උත්සාහ කළොතින් ඒකටත් බණ්ඩවා. එහෙම නැත්නම් අයහපතෙහි ගමන් කරන පිරිසටත් දෝෂාරෝපණයන් කරනවා. ඒක වරදක් නැහැ. අයහපතේ යන කෙනාට නිවැරදි මාර්ගයට යන්න යම්කිසි විදිහකින් දෙයක් කියනම නම් ඒ දේ හොඳයි. නමුත් අපි දකින දේ තමයි යහපතට මඟ කියන අයටත් බනිනවා. මේ විදිහේ ස්වභාවයක් තමයි අපි ජීවත් වන සමාජ වටපිටාවේ තියෙන්නේ. ඉතින් ඒ අතරේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයෙන් අපිට ජීවිත හදාගන්න නිවැරදි මඟ පෙන්වීම පින්වන්ත කල්යාණ මිත්‍රන් වහන්සේලාගෙන් ලැබෙනවා. ඒ තරම් මුතුන් මඟ පෙන්වීමක් අපේ ජීවිතේට තවත් ලැබෙන්නෙම නැහැ. එදිනේ තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නු උතුම් සදහම් මාර්ගය තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නු ඒකායන සනාතන රැකවරණය අපේ ජීවිතයට එකතු කරන මාර්ගය පෙන්වා දෙන වැඩසටහන ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරුක වන්නදුලෙන් ඔබට සජීවීව සතියන්තයේ කෙනේන යෝන් දහම් වැඩසටහනත් එක්ක තමයි අපි මේ ලෙසින් අද දවසේදීත් සජීවීව මුණ ගැහෙන්නේ. පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන්ම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් වැඩසටහන වෙනුවෙන් වැඩම කළා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේව බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉතින් මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙද්දී පින්වන්ත පිරිස දායකත්වයෙන් එක් කරනවා. ඉතින් මේ අය පිළිබඳවත් අපි විශේෂයෙන් මතක් කරනවා. ඉතින් ඔබටත් දායකත්වයෙන් එක් කරන්න පුළුවන්. මේ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී බරපැන දායකත්වය එකතු කරන්න ඔබටත් හැකියාව තිබෙනවා. 071 232 88 87 දුරකථන අංකයන්ට කතා කරලා. එදින පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරමු. අප කෙරේ අනුකම්පාවෙන්ම අද දවසේදී දැන් මේ කාලයක් තිස්සේ මොකද මේ රටේ පවතින තත්වයට අපි ගෙදරට වෙලා ඉද්දී වෙනදා වගේ අපිට යෝන් දහම් වැඩසටහන් මේ විදිහට මේ තරුණ පිරිස වෙනුවෙන්ම වෙන්මනු වැඩසටහන් වලට සහභාගී වෙන්න අවස්ථාවක් නැහෙනේ. ඉතින් ඒ නිසා තමයි මේ අවස්ථාවන් අපිට ලැබෙන්නේ රූප වාහිනියෙන් කුවන්විදුලියෙන් ඒ වගේම ශ්‍රද්ධාන්තර ජල අවකාශය තුළින්. අදත් ඒ වෙනුවෙන්ම වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරමු මේ යෝන් දහම් වැඩසටහන අද දිනේදීත් ආරම්භ කරන්නට. එසේනම් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. මේකටම තෙරුවන් සරණ යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අධිෂ්ඨාන කරගන්න. මාගේ වාට පස්සේ කියන්න. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති
පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතුන් මැරීමෙන් වැළකීම නම් සතුන් වූ මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කීමෙන් වැළකීම නම් බොරු වූ කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පැන් හා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, පින්වත් දරුවනි, සතියන්තේ පැවැත්වෙන යෝන් සදහම් වැඩසටහන සමගයි පින්වත් ඔබ එකතු වන්නේ. ඉතින් අදත් අපට කලාතුරකින් ලෝකේ පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා. පින්නතුනි, මේ ලෝකේට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඉතින් මේ කලාතුරකින් පහළ වෙන සම්බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මය අහන්න ලැබෙන පිරිසටත් ඒක දුර්ලභ කාරණයක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් අපිටත් මේ මනුස්ස ජීවිතේ බොහෝම කලාතුරකින් ලැබිච්ච එකක්.
ඉතින් මේ කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා නම් ඒකත් අතිශයින්ම දුර්ලභයි. ඉතින් ඒ නිසා ඔබට මේ මනුස්ස ලෝකේ ගත කරන කාලේ ඇත්තටම කිව්වොත් මේ ගත කරන මේ කාලේ අපි ඉන්නේ අපේ ජීවිතේ තීරණාත්මක අවස්ථාවක. ඒ කියන්නේ අපි මරණය ඉදිරියේ ගත කරන ජීවිතයක් අපිට තියෙන්නේ. ඒ කියන්නේ කොයි වෙලාවෙ මරණය Tamanට පැමිණෙයිද කියලා කියන්න බෑ. ඉතින් එවැනි අවස්ථාවක් තමයි අපි මේ ජීවිතය ගත කරන්නේ. ඉතින් පින්නතුනි, ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන හිටියනම්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලබාගෙන හිටියනම්, අපි ශ්‍රාවක සංඝ රත්නයේ පිළිසරණ ලබාගෙන හිටියනම් අපිට මරණය ඉදිරියේ බය නැතුව මරණයට මුහුණ දෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඉගෙන ගමු අපි කොහොමද බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවකයෙක් වන්නේ කියලා. සැබෑම ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. ඉතින් මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවක කෝමාර බච්ච කියන ජීවකතුමාට. ඉතින් මේ ජීවක උපාසක ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිරිසන ලබාගත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙච්ච උතුම් පුද්ගලෙක්. ඉතින් මේ ජීවක ගැන ටිකක් කියනවා නම් පින්නතුනි, මේ ජීවක ඉපදුනේ හරි අපූර්ව විදිහට. මේ ජීවකගේ ජීවිතේ තරමක් වෙනස් ජීවිතයක්. ඒ තමයි පින්නතුනි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමේ. ඉතින් ඒ කාලේ පින්නතුනි විශාලා මහනුවර කියලා කියන්නේ අතිශයින්ම දියුණු වෙච්ච නගරයක්. ඉතින් මේ විශාලා මහනුවර 7707ක් කොළු ගෙවල් තිබ්බා කියනවා. ඒ කියන්නේ කූටාගාර ශාලාවන්. ඒ වගේම 7707ක් පැන් පොකුණු තිබ්බා කියනවා. 7707ක් ආරාම තිබ්බා කියනවා. එතකොට මේවැනි විදිහට දියුණු වෙච්ච නගරයක් තමයි විශාලා නුවර කියලා කියන්නේ. ඉතින් මේ විශාලා මහනුවර අම්බපාලී කියලා වෙසඟනක් හිටියා. ඉතින් මේ වෙසඟන නිසාත් මේ නගර සෝබනිය නිසාත් මේ නගරේ දියුණු වුණා කියනවා. ඒ හේතුව තමයි කියනවා මේ අම්බපාලි වෙසඟන නටන්න ගයන්න හැම දෙයකටම දක්ෂයි කියනවා. මේ දක්ෂකම නිසා තමන් කැමති පුරුෂයන් ළඟට ගියාට පස්සේ එක රාත්‍රියකට රන් කහවණු 50ක් උපයා ගන්නවා කියනවා. ඒ නිසාත් මේ විශාලා මහනුවර දියුණුවෙන් දියුණුවටපත් වුණා කියනවා. ඉතින් දවසක් මේ රජගහනුවර හිටපු පිරිසක් විශාලා මහනුවරට ගියාට පස්සේ මේ විශාලා මහනුවර මේ දියුණුව, මේ සමෘද්ධිමත් බව මේ පිරිසට දැක ගන්න ලැබුණා. ඉතින් මේ රජගහනුවර ඉඳලා ගියපු මේ පිරිස තමන්ගේ කටයුතු ඉවර වෙලා ආපහු රජගහනුවරට ඇවිල්ලා බිම්බිසාර රජුරවන්ට ගිහිල්ලා කියනවා, රජතුමනි මේ විශාලාව හරි දියුණුයි. විශාලාව දියුණු වෙලා තියෙන්නේ. දියුණු වෙන්න හේතුව තමයි කිව්වා මේ අම්බපාලී කියලා වෙසඟනක් ඉන්නවා. මේ වෙසඟන නිසා මේ විශාලාව දියුණුයි. ඒ වගේම 7707ක් කුළු ගෙවල් තියෙනවා. 7707ක් ආරාම තියෙනවා. 7707ක් පැන් පොකුණු තියෙනවා. ඉතින් මේ නිසා මේ විශාලාව දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ස්වාමීනි, අපිත් මේ නගරේ වෙසඟනක් තිබ්බොත් අපිටත් මේ නගරේ දියුණු කරගන්න පුළුවන් කියලා. ඉතින් පින්නතුනේ ඒ කාලේ බිම්බිසාර රජුරු මේකට කැමති වුණා. ඇමතිවරුන්ට කිව්වා එහෙනම් මේ රජගහනුවරත් මෙවැනි වෙසඟනක් තියන්න කිව්වා. ඉතින් මේ විදිහට මේ පිරිස හොයාගෙන යද්දී ඒ නගරේ හිටිය අභිරූපී ලස්සනම
වෙසඟනක් තමයි සාලවතී කියලා කියන්නේ. ඉතින් මේ සාලවතීව එක්කරගෙන ඇවිල්ලා බාර දුන්නා මේ නගරේ කටයුතු කරන්න. ඉතින් මේ සුළු කලකින්ම නටන්න ගයන්න හැම දෙයකටම දක්ෂ වුණා කියනවා. ඉතින් බොහෝ පිරිසක් මේ සාලවතීට කැමති වුණා. ඉතින් දැන් අම්බපාලි එක රැයකට කහවණු 50යිනේ පෙව්වේ. නමුත් මේ සාලවතී එක රාත්‍රියකට කහවණු 100ක් උපයාගත්තා. ඉතින් මේ විදිහට ගත කරද්දී මේ කාලේ ගෙවිලා යද්දි පින්නතුනේ මේ සාලවතී වෙසඟන හිටි හැටියේම ගැබිනියක් වුණා. ඉතින් ගැබිනියක් වුණාට පස්සේ මෙයාට ලැජ්ජා හිතුණා. මෙයා මේ කටයුතු කරන එකෙන් වැළකී ඉන්න ඕනේ කියලා කල්පනා කරලා පිරිසට දැනුම් දුන්නා. කවුරු හරි කෙනෙක් මාව හොයාගෙන ආවොත් මං ලෙඩ වෙලා කියලා කියන්න. කියලා තමන්ගේ දාසියට අණ කරලා දොරටු පාලකයට අණ කරලා කිව්වා කවුරු හරි ආවොත් මං ලෙඩ වුණා කියලා කියන්න කියලා. ඉතින් එහෙම ප්‍රකාශ කරලා මෙයා කාලය ගෑවෙමින් ඔන්න දරු ගැබ මෝරා ගියා. දැන් පින්වන්ත දරුවෙක් බිහි කළා. හැබැයි පින්වත් දරුවනි මේ සාලවතී මේ දරුවට ආදරය කළේ නෑ. සාලවතී හිතුවා මේ දරුවා මට මහා වදයක් කරදරයක්. ඉතින් තමන්ගේ දාසියට කිව්වා දිරුපු කුල්ලක දාලා මේ දරුවා ගිහිල්ලා කුණු කුඩේට දාන්න කියලා. කුණු ගොඩේට දාන්න කිව්වා. ඉතින් දැන් මේ දාසිය මොකද කරේ මේ අලුත උපන් දරුවා මේ කුඩේ දාගෙන ගිහිල්ලා කුණු ගොඩේ දාලා ආවා. දැන් බලන්න පින්නතුනේ පින කියන එක පින තියෙනවා නම් කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් හරි බුදුමයි එදාම අබේරාජ කුමාරයා එතනින් යනවා රාජසේවය පිණිස. අබේරාජ කුමාරයා දැක්කා කපුටු විසින් වට කරගත්ත යම් කිසි දෙයක් තියෙනවා. ඉතින් රාජපුරුෂයන්ට අනකලා ගිහින් බලන්න අර කපුටු වට කරගෙන ඉන්නේ මොකද්ද කියලා. බලනකොට අර දරුවා. ඉතින් මේ සේවකයා ඇවිල්ලා කියන ස්වාමීනි දරුවෙක්. එතකොට අබේරාජ කුමාරයා අහනවා ජීවත් වෙනවද? ස්වාමීනි ජීවත් වෙනවා. එහෙනම් අරගන්න කිව්වා. දැන් මේ දරුවා අරගෙන ගිහිල්ලා කිරිමව්වරුන්ට බාර දුන්නා. ඉතින් දරුවා හොඳට පෝෂණය වුණා. ඉතින් මේ දරුවා අබේරාජ කුමාරයාට මුණ ගැහෙනකොට පණ තිබුණානේ. ඒ නිසා ජීවත් වෙනවා කියන නමින් ජීවක කියන නම ලැබුණා. ඒ වගේම තමයි පින්නතුණි මේ දරුවා වැඩි වීටපත් වුණාට පස්සේ ගිහිල්ලා අබේරාජ කුමාරයන් අහනවා ස්වාමීනි මං මගේ අම්මා ගැන දන්නේ නැහැ කිව්වා. මම මගේ තාත්තා ගැන දන්නෙත් නැහැ. ඉතින් අනේ මට මගේ අම්මා කවුද මගේ තාත්තා කවුද කියලා දෙන්න කිව්වා. එතකොට අබේරාජ කුමාරයා කියනවා ජීවක මං නුඹේ අම්මා ගැන නම් දන්නේ නැහැ. හැබැයි මම තමයි නුඹව පෝෂණය කරගත්තේ කිව්වා. ආන්ගේ පෝෂණය කරා කියන කාරණේ නිසා තමයි ජීවක කෝමාර බච්ච කියලා නම ලැබුණේ. ඉතින් හරි ගුණ සම්පන්න පින්වන්ත කෙනෙක් තමයි ජීවක කියලා කියන්නේ. ඉතින් මේ ජීවක බලන්ද පුංචි කාලෙම කල්පනා කරා මම මේ රජමැදුරේ වාසය කරන එක හොඳ නෑ සිල්ප දන්නේ නැතුව. රජමැදුරේ වාසය කරනවා නම් සිල්ප දැනගන්න ඕන. සිල්පයක් ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව නම් මම මේ රජවාසල ඉන්න එක මට සුදුසු නෑ. ඉතින් මෙයා ඊට පස්සේ තමයි මේ අබේරාජ කුමාරයාටත් කියන්නේ නැතුව මාලිගාවෙන් පැනලා ගිහිල්ලා තක්සිලාවට ගිහිල්ලා වෛද්‍යවරයෙක් යටතේ වෙදකම ඉගෙන ගත්තේ. ඉතින් මේ ජීවකට හොඳ බුද්ධිමත් බවක් තිබුණා. ඉගෙනීමේ ශක්තියක් තිබුණා. ඉතින් දැන් අවුරුදු 7ක් තිස්සේ ඉගෙන ගන්නවා ඉගෙනීමේ කෙලවරක් නැහැ. එතකොට ඒ කාරණේ නිසා මේ ජීවක ගිහිල්ලා තමන්ගේ ආචාර්යවරගෙන් අහනවා ස්වාමීනි මං දැන් ඉගෙන ගන්නවා කෙලවරක් නැහැ කිව්වා. මේක ඉවර වෙන්නේ කවද්ද කියලා ඇහුවා. එතකොට මේ ආචාර්යතුමා ජීවකට කියන එහෙනම් ඔබ යොදුනක් දුරට ගිහිල්ලා ආයුධයකුත් අරගෙන ගිහිල්ලා හොයාගෙන එන්න කිව්වා. බෙහෙතක් නොවන පැලෑටියක් තියෙනවා නම් ඒ බෙහෙතක් නොවන පැලෑටිය ඒ යොදුනක් දුරින් හොයාගෙන එන්න කිව්වා. දැන් මේ ජීවක යොදුනක් දුර ගියා. පින්නතුනේ හරි පුදුමයි. බෙහෙතක් නොවන පැලෑටියක් නැහැ.
බෙහෙතක් නොවන පැලයක් හම්බුනේ නැහැ. ජීවක ආපහු ඇවිල්ලා තමන්ගේ ආචාර්යතුමාට කියනවා ආචාර්යතුමනි බෙහෙතක් නොවන පැල ඇටියක් නැහැ. එතකොට ආචාර්යතුමා කිව්වා එහෙනම් ඔබ මේ සියලු ශිල්පේ දක්ෂයි කිව්වා. ඔබ දැන් වෙදකමේ දක්ෂයි. දැන් ඔබට මේකෙන් යැපෙන්න පුළුවන් කිව්වා. එහෙම කියලා ගුරු පඬුරුත් මේ ජීවක තුල තිබුණ නැහෙනි. ඒ නිසා තමන්ගේ ආචාර්යවරයාම තමන්ට මග වේදන් දුන්නා. ජීවකට මග වේදන් දීලා පිටත් කළා. ආන් එහෙම ගිහිල්ලා වෙදකමින් ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් වුණා. ඉතින් දවසක් මේ ජීවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජීවකම්බවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි උපාසකෙක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න කොච්චර ලස්සන කාරණයක්ද උපාසකෙක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ ජීවක කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද? ධර්මයේ සරණ යනවද? ශ්‍රාවක සංඝයා සරණ යනවද? මේ කාරණෙන් උපාසකෙක් වෙනවා. දැන් බලන්න පින්නතුනේ දරුවනේ අද කාලේ ගොඩාක් දෙනෙක් තරුණ වයසේ හරි අකමැති. දැන් අපි උපාසක කිව්වොත් එහෙම නිකන් ඇඹරිලා යනවා. ලැජ්ජාවටපත් වෙනවා. ඇයි ඒ? උපාසක කියලා හිතන්නේ අර වයසට ගිහිල්ලා කොදු ගහිලා හැරමිටි ගහගෙන යනවනම් උපාසක කිව්වට කමක් නැහැ. වයසට ගියපු ආච්චි කෙනෙක් දැක්කනම් උපාසිකා කිව්වට කමක් නැහැ. අපිට හිතෙන්නේ එහෙමයි. නමුත් පින්නතුන් උපාසක කියන්නේ හරි සුන්දර වචනයක්. බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම් ධර්මයේ සරණ ගියා නම් ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගියා නම් ඔහු උපාසකෙක්. ඔහුට කියන්නේ උපාසක කියලයි. එතකොට පින්නතුනි අපි යම් දවසක බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් සරණ යනවද? ධම්මං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් සරණ යනවද? සංඝං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් සරණ යනවද? ආන්ගේ කෙනා උපාසකෙක් වෙනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ජීවක අහනවා ස්වාමීනි මේ උපාසක සිල්වතෙක් වෙන්නේ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජීවක උපාසක තෙමේ සත්තු මරන්නේ කිව්වා. සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට සොරකමින් වැළකී වාසය කරනවා. වැරදිකාම සේවනයෙන් වැළකී වාසය කරනවා. බොරු කීමෙන් වැළකී වාසය කරනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතින් වැළකී වාසය කරනවා. එතකොට උපාසක කෙනා සිල්වත් බවට පත් වෙන්නේ අන්න ඒ විදිහට කිව්වා. එහෙනම් උපාසක සිල්වත් වෙන්නේ කොහොමද? පංචශීලය ආරක්ෂා කරගෙන. පන්සිල් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ දැන් අපිට මතක ඇති කාලේ ඉඳලා ඒ කියන්නේ අපි ඉස්කෝලේ යනකොටත් අපි පෙර පාසල් ගිය කාලේ ඉඳලම අපි පන්සිල් ගන්නවා. මේ කියන්නේ මේ හැමදාම පන්සිල් ගන්නවා කියලා නෙවෙයි. මේ සීලේ සමාදන්ව වාසය කරනවා කඩ කරන්නේ. තමන් අතින් සිල්පද බිඳෙන්නේ නැහැ. දැන් මේ බුද්ධ ශාසනයේ හිටිය ගොඩාක් උපාසක උපාසිකාවෝ පළමු වතාවෙම සීලයට පැමිණෙනවා. සිල්වත් බවට පත් වෙනවා. දිවි තිබෙනතුරු සිල්පද කඩන්නේ. ඒ තමයි සැබෑ උපාසක බව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ විදිහට තමයි කිය උපාසකයා සිල්වත් බවට පත් වෙන්නේ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් ජීවක අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ උපාසක තමාට හිතසුව පිණිස පවතිද්දී අන් අයට හිතසුව පිණිස පවතින්නේ නැත්තේ කොහොමද කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ජීවක යම් කාලයක මේ උපාසක ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවාද? ශ්‍රද්ධාවෙන් යුක්ත වෙලා හැබැයි අනිත් අයව ශ්‍රද්ධාවේ සමාදන් කරන්නේ නැහැ කියනවා. එහෙනම් එතකොට මේ උපාසක තමන්ට විතර හිතසුව පිණිස පවතින්නේ. අන් අයට හිතසුව පිණිස පිළිපන් කෙනෙක් නෙවෙයි කියනවා. එහෙමනම් මේ උපාසක ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සීලෙන් යුක්තයි. හැබැයි අන් අය සීලය සමාදන් කරවන්නේ. එතකොට මේ උපාසක තමාට විතර හිතසුව පිණිස පවතින්නේ. අන් අයට
හිතසුව පිණිස පිළිපදින කෙනෙක් නෙවෙයි කියනවා. ඊළඟට තමන් ත්‍යාග සම්පත්තියෙන් යුක්තයි. හැබැයි අන් අයව ත්‍යාගේ සමාදන් කරවන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන් භික්ෂූන් වහන්සේලා දකින්න කැමති. හැබැයි අනිත් අය ඒකේ සමාදන් කරවන්නේ කියනවා. ඒ වගේම තමයි තමන් ධර්මය අහන්න කැමති. හැබැයි අනිත් අයව ධර්මය ඇසීමේ සමාදන් කරවන්නේ කියනවා. ඊළඟට තමන් හොඳට මේ ධර්මය අහලා ධර්මයේ දරාගෙන ඉන්නවා. හැබැයි අනිත් අයව ඒකේ සමාදන් කරවන්නේ. ඊළඟට තමන් මේ ධර්මයේ අර්ථය හොඳින් විමසනවා. හැබැයි අනිත් අයව අර්ථේ විමසීම පිණිස හික්මවන්නේ නැහැ කියනවා. එතකොට මේ විදිහට තමන් ධර්මයේ දැනගෙන ධර්මයේ අර්ථය දැනගෙන මනාව ප්‍රතිපදාවේ යෙදෙනවා. හැබැයි අනිත් අයව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සමාදන් කරවන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා ජීවක අර උපාසක තමාට විතරයි කියන හිතසුව පිණිස පවතින්නේ. අන් අයට හිතසුව පිණිස නොපිලිපන් කෙනෙක් කියනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගෙන් ජීවක අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ එහෙමනම් කොහොමද උපාසක තමාට හිතසුව පිණිස පිළිපදින්නෙත් අන් අයට හිතසුව පිණිස පිළිපදින්නෙත් කොහොමද? එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කළා. උපාසක ශ්‍රද්ධාවෙන් යුක්තයි, ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ඒ වගේම තමයි අන් අයවත් ශ්‍රද්ධාවේ සමාදන් කරනවා. දැන් බලන්න එහෙනම් තමා විතරක් නෙවෙයි. තමන් ශ්‍රද්ධාවට පැමිණිලා ශ්‍රද්ධාවේ පිහිටලා අන් අයවත් ශ්‍රද්ධාවේ සමාදන් කරනවා. ඒ වගේම තමයි තමන් සීල සම්පත්තියෙන් යුක්ත වෙලා අන් අයවත් සීලේ සමාදන් කරනවා. ඒ වගේම තමයි තමන් ත්‍යාගයෙන් යුක්ත වෙලා ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙලා අන් අයවත් ත්‍යාගී සමාදන් කරනවා. එතකොට මේ උපාසක තමාට හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. ඒ වගේම තමයි අන් අයට හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. ඒ වගේම පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තමන් භික්ෂුන් වහන්සේලා දකින්න කැමති කෙනෙක්. ඒ වගේම තමයි අන් අයවත් භික්ෂුන් වහන්සේලා දැකීම පිණිස හික්මවනවා, එක්කරගෙන යනවා. දැන් බලන්න දරුවනේ පින්නතුනි හරි දුර්ලභ කාරණයක් මේක. දැන් මේ වර්තමාන කාලේ භික්ෂුන් වහන්සේ නමක් මනෝභාවනීය භික්ෂුන් වහන්සේ නමක් දකින්න අපි යන් කියලා කිව්වොත් බොහෝ දෙනෙක් කැමති නැහැ. ඒක කාලයක් තිස්සේ අපිට වෙච්ච වැරැද්දක්. සමහර හිතාගෙන හිටියා බැරි වෙලාවත් උදේ පාන්දර භික්ෂුවක් දැක්කොත් අසුබයි කියලා. ඒක කාලයක් තිස්සේ තිබ්බ දෙයක්. ඒ මොකද හේතුව අර නියම උපාසක භවයේ පිහිටලා හිටියේ නැතිකම. නියම උපාසක භවයේ පිහිටලා හිටියනම් බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුන් වහන්සේ නමක් දකින්න කැමති. ඒ වගේම අන් අයවත් එක් කරගෙන යනවා කියනවා. ඊට පස්සේ පින්නතුනි ඒ කෙනා ධර්මය අහන්න කැමති. ඒ වගේම අන් අයවත් ධර්මයේ ඇසීමේ සමාදන් කරනවා. එතකොට මේ තමයි උපාසක තමාටත් හිතසුව පිණිස පිළිපන් අන් අයටත් හිතසුව පිණිස පිළිපන් කෙනෙක්. ඊළඟට තමන් මේ අහපු ධර්මයේ දරා ගන්නවා. ඒ වගේම අන් අයවත් සමාදන් කරනවා ධර්මයේ දරා ගැනීම පිණිස. ඊළඟට මේ උපාසක මේ අහන ධර්මය දරාගෙන නුවණින් කල්පනා කරනවා. දැන් මේකත් අතිශයින්ම දුර්ලභ කාරණයක් නේ. දැන් අපිට කොච්චර ධර්මය ඇහුණත් සමහර වෙලාවට මතක නැහැ. සමහර වෙලාවට අපි උත්සාහ කළත් අර්ථය සිහි කරගන්න බෑ. එතකොට නියම උපාසක කෙනා ධර්මය අහලා ධර්මයේ දරාගෙන ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නුවණින් මෙනෙහි කරන ධර්මය තමන් දරාගෙන ධම්මානුධම්ම පටිපදාවේ හික්මෙනවා. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ හික්මෙනවා. එතකොට මේ විදිහට අන් අයවත් මේකේ
සමාදන් කරනවා. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ එතකොට මේ දේශනාවේදී දේශනා කළා පළමුවෙන්ම උපාසකෙක් වෙන්නේ කොහොමද? ඊළඟට උන්වහන්සේ වදාලා උපාසකෙක් සිල්වත් වෙන්නේ කොහොමද? ඊළඟට උන්වහන්සේ වදාලා ඒ උපාසක තමාට හිතසුව පිණිස පවතිද්දී අන් අයට හිතසුව පිණිස නොපිලිපන් වෙන්නේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේත් පැහැදිලි කළා. ඒ වගේම ඊට පස්සේ ජීවක බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, එතකොට ස්වාමීනි උපාසක තමාටත් හිතසුව පිණිස පවතින්නේ කොහොමද? අන් අයටත් හිතසුව පිණිස පවතින්නේ කොහොමද කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දීපු කාරණය අපි එතකොට දරුවනේ තිසරණේ පිහිටන ශ්‍රාවකෙක් බවට පත් වෙන්න ඕන. මේ තිසරණේ තියෙන පුදුමාකාර වටිනාකමක්. තිසරණේ තිබෙන පුදුමාකාර පිළිසරණක්. පින්නතුනේ බුදු කෙනෙක් පහළ වුණේ නැත්තම් මේ ලෝකෙට කවමදාකවත් මේ සරණ යෑම කියන දේ ගැන කතා කරන්නේ නැහැ. මේ සරණ කියලා කියන්නේ පිහිට කියන එක. එතකොට සරණ කියලා සරණක් ලබන්නේ අසරණ වුණාම. එමුනම් මොකක්ද මේ අසරණකම කියලා කියන්නේ? මොකක්ද මේ අසරණ වෙනවා කියලා කියන්නේ? අසරණයි කියලා කියන්නේ පින්නතුනේ මේ සසරේ ගමන් කරන සත්වයා ජරාවෙන් දුකටපත් වෙනවා. ලෙඩවීමෙන් දුකටපත් වෙනවා. මරණින් දුකටපත් වෙනවා. පිළිසරණක් නැහැ. ඒ පිළිසරණක් නැතිකම නිසාම නොයෙක් දේවල් හොයාගෙන යනවා. නොයෙක් දේවල් සරණ යනවා කිව්වා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කළා. එක කාලෙක පින්නතුනි කොසල් රජුරුවන්ගේ රාජධානියේ කොසල් රජුරුවන්ට හිටියා එක පුරෝහිතෙක්. මේ පුරෝහිතයා කොසල් රජුරුවන්ගේ පියාණන්ට අවවාද දීපු පුරෝහිතතුමා. ඉතින් මේ කොසල් රජුරුවන්ගේ පියාණන් මහා කොසල් රජුරුව. ඉතින් මේ මහා කොසල් රජුරුවන්ට අනුශාසනා කරපු පුරෝහිත තමයි අග්ගිදත්ත පුරෝහිතතුමා. ඉතින් මේ අග්ගිදත්ත පුරෝහිතතුමා බොහෝ වයසට ගිහිල්ලත් ඉද්දී දැන් මහා කොසල් රජුරුව මිය ගියාට පස්සේ කොසල් රජුරුවන්ටත් අවවාද අනුශාසනා කළේ මේ අග්ගිදත්ත පුරෝහිතතුමා. ඉතින් හරි වයසයි දැන්. ඉතින් වයසට ගියාට පස්සේ මේ අග්ගිදත්ත පුරෝහිතතුමා කල්පනා කළා දැන් මං ගොඩක් වයසයි. ඉතින් මේ තරුණ රජුරු කෙනෙක් වෙච්ච කොසල් රජුරවන්ට අනුශාසනා කර කර ඉන්නවට වඩා හොඳයි මම පැවිදි වුණා නම්. එහෙම කියලා හිතලා මේ අග්ගිදත්ත පුරෝහිතතුමා ගිහිල්ලා පැවිදි වුණා. හැබැයි පැවිදුනේ බුද්ධ ශාසනේ නෙවෙයි. ඉතින් බාහිර පැවිද්දෙක් හැටියට පැවිදි වුණා. ඉතින් මෙහෙම පැවිදි වෙලා තමන් වාසය කරද්දී තමන් එක්ක එකට පිරිස 10000ක් පිරිස එකට වාසය කළා. ඉතින් මේ 10000ක් පිරිසට අනුශාසනා කරමින් තමයි වාසය කළේ. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාගේ අනුශාසනාව තමයි මෙයා පිරිසට අනුශාසනා කරනවා. පින්නතුනි සියලු දුකින් මිදෙන්න ඕන නම් සියලු දුකින් නිදහස් වෙන්න ඕන නම් මේ පර්වත සරණ යන්න. මේ වනාන්තර සරණ යන්න. මේ ආරාම සරණ යන්න. මේ වෘක්ෂ දේවතාවුන් සරණ යන්න කිව්වා. මේක තමයි මෙයාගේ අනුශාසනාව. ඉතින් මේ තමන්ගේ පිරිසටත් මේකමයි කිව්වේ. නුඹලත් දුකෙන් නිදහස් වෙන්න ඕන නම් දුකෙන් මිදෙන්න ඕන නම් නුඹලත් මේ පර්වත සරණ යන්න. මේ වෘක්ෂයන් සරණ යන්න, වනාන්තර සරණ යන්න කියලා. ඉතින් මේ විදිහට මේ අග්ගිදත්ත පිරිසටත් අනුශාසනා කරනවා. තමන්ගේ පිරිසත් අන් අයට මෙහෙමයි අනුශාසනා කළේ. ඉතින් මේ විදිහට චාරිකාවේ යන අතරතුර දවසක් පින්නතුනි මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා ගැන බුදුරජාණන් වහන්සේට අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට වදාළ මොග්ගල්ලාන ඔබ ගිහිල්ලා මේ බ්‍රාහ්මණයව දමනය කරන්න ඕන කිව්වා. ඉතින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට
ප්‍රකාශ කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම තනියෙන් යන්නේ තරම් සුදුසු නෑ කිව්වා. මොකද මෙතන විශාල පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිසටම මේක තීරුම් කරන්න ගියොත් මේ පිරිසේ යම්කිසි අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ නෑ නෑ මොග්ගල්ලාන ඔබ පළමුවෙන් වඩින්න දෙවනුව තථාගතයන් වහන්සේ වඩිනවා කියලා දැනුම් දුන්නා. ඊට පස්සේ වින්නතුනේ මුගලන් මහරහතන් වහන්සේ මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ පන්සලට ගිහිල්ලා ආරාමෙට ගිහිල්ලා කුටි ඉස්සරහා ඉඳලා කිව්වා අග්ගිදත්ත මට ඉන්න තැනක් දෙනවද කියලා. එතකොට මේ අග්ගිදත්ත බැලුවා කවුද මගේ නම කියලා කතා කරන කෙනා. එහෙම ඇවිල්ලා කතා කරලා බලනකොට මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා නුඹ කවුද? කිව්වා මම ශ්‍රමණෙක්. නුඹ ශ්‍රමණෙක් නම් කෝ නුඹගේ ශ්‍රමණ පිරිකර? එතකොට කියනවා මගේ ශ්‍රමණ පිරිකර තියෙන අභ්‍යන්තරේ මං ඔසවගෙන යන්නේ නැහැ කිව්වා ඒවා. ඒ ඔක්කොම තියෙන මගේ අභ්‍යන්තරේ කිව්වා. ඊට පස්සේ මේ අග්ගිදත්ත කියනවා එහෙනම් ඉතින් ඒවත් අරගෙන යන තැනකට යන එක ඇත්ත කියලා. එතකොට කියනවා නෑ මට යන්න ගෙදරක් නෑ කිව්වා. ගියෙක් නම් ගෙදරකට යන්න පුළුවන් කිව්වා. හැබැයි මම පැවිද්දෙක් කිව්වා. මට ඉන්න තියෙන පැවිද්ද වාසය කරන තැනක. ඒ නිසා මට ඉන්න තැනක් දෙන්න කිව්වා. මෙතන නම් ඉන්න තැන නෑ කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දැක්කා එතන තියෙන විශාල වැලි ගොඩක්. මේ වැලි ගොඩ හැදෙන්න හේතුව තමයි පින්නතුනේ ඒ කාලේ මේ අග්ගිදත්ත බ්‍රාහ්මණයා අවවාද කළා තමන්ගේ පිරිසට නොබලාට යම්කිසි කාම විතර්කයක් අකුසල් සහගත විතර්කයක් ඇති වුණොත් ආන් අර තියෙන නදියෙන් ගොට්ටකට වැලි අහුරක් අරගෙන ඇවිල්ලා මෙන්න මෙතන පුරවන්න ඕන කිව්වා. ඉතින් පින්නතුනි හරි පුදුමයි කියන්නේ කාලයක් යනකොට එතන විශාල වැලි ගොඩක්. ඇයි අර දසදහසක් පිරිසට ඇති වෙන කාම සිතුවිල්ලක් ඇති වෙන වාරයක් පාසා මේගොල්ලෝ මොකද කරන්නේ වැලි ගොඩක් අරගෙන ඇවිල්ලා අතනට දානවා. ඉතින් විශාල වැලි ගොඩක්. ඉතින් කාලයක් යනකොට මොකද වුනේ අර වැලි ගොඩට විශාල නාගයෙක් අරක් ගත්තා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මේක දැක්කා. දැකලා මේ බ්‍රාහ්මණයට කියනවා එහෙනම් මට අර වැලි ගොඩේ ඉන්න තිනවද කියලා. ඒතර කියනවා අප්පෝ එතන හරි භයානකයි කිව්වා. එතන ඉන්න විදියක් නැහැ කිව්වා. ඒකට කමක් නැහැ කිව්වා. ඔබ අවසර දෙනවා නම් මං ඉන්නම්. ඉතින් එතන ඉන්නවකෝ මහා බලවත් නාගරාජෙක්. ඒක ඔබ කැමති නම් ඉන්න කිව්වා. පින්නතුණී මුගලන් මහරහතන් වහන්සේ එතනට වැඩම කළා. වැඩම කරද්දි මේ නාගයා දැක්ක මේක. දැකලා කල්පනා කළා මාන් ළඟට ශ්‍රමණෙක් එනවා. මම මේ ශ්‍රමණයා පීඩාවටපත් කරන්න ඕනේ. කල්පනා කරලා මොකද්ද කළේ? විශාල දුමක් පිට කරා. මුගලන් මහරහතන් වහන්සේත් විශාල දුමක් පිට කළා. කොතරම් විශාලද කියන්නේ මේ දුම බ්‍රහ්ම ලෝකයේ දක්වාම පැතිරුණා කියනවා. ඊළඟට මේ නාගයා කල්පනා කළා දුම පිට කළා හරියන්නේ මේ ශ්‍රමණයා පීඩාවටපත් කරන්න ඕන කියලා ගින්දරක් පිට කරා. දැන් බලන්න මුගලන් මහරහතන් වහන්සේට කිසිම අනතුරක් නැහැ. කිසි කරදරයක් නැහැ. හැබැයි මේ නාගරාජයා විශාල ගිනිදැලක් පිට කරන්න ගත්තා. පින්නතුනි මේ ගිනිදැල්ද බ්‍රහ්ම ලෝකේ දක්වා පැතිරුණා. මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ ශරීරයෙන් ගිනිදැල් පිට කරන්න ගත්තා. ඒ වෙලාවේ මේ නාගයා අපහසුවටපත් වුණා. නාගයාගේ තේජස එතනම නැතුව ගියා. පින්නතුනි ඒ වෙලාවේ නාගයා දමණයටපත් වුණා. ඉතින් දැන් නාගයා දරණ වැල වෙලාගෙන තමන්ගේ පෙනෙන් මුගලන් මහරහතන් වහන්සේ ආවරණය කරගෙන ඉන්නවා. දැන් මේ අග්ගිදත්තගේ පිරිස බැලුවා එහෙනම් අද නම් ශ්‍රමණයා ඉවරයි. දැන් මේ ශ්‍රමණයා මැරිලා ඇති කියලා ඔන්න බලන්න ගියා. යනකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. නාගරාජයා දරණ වැල වෙලාගෙන පෙනෙන් මුගලන් මහරහතන් වහන්සේට ආරක්ෂාව සලසනවා. හරි පුදුමයි, හරි ආශ්චර්යයි. ඉතින් මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කළා. වැඩම කළාම මේ පිරිස බැලුවා බලන්නකෝ මුගලන් මහරහතන් වහන්සේගේ තියෙන ආශ්චර්ය. ඉතින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ
තමන් වහන්සේගේ ශාස්ත්‍රූන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් පින්වත්නි, ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසට අනුශාසනා කළා. බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා භය තජ්ජිතා. බුදුරජාණන් වහන්සේ වදාලා බයි ගෙහි ඉන්න මිනිස්සු සරණ යනවා කියනවා මේ පර්වත ගස්ගල්. දැන් බලන්න, ඔබ සමහරට දැකලා ඇති සමහර විශාල නුග ගස් තියෙනවා. මිනිස්සු හරි කැමති පහන් පත්තු කරන්න. ඇයි? Tamanට සරණක් හොයාගෙන. සමහරු හරි කැමති විශාල ගල් පර්වතයක් දැක්කම පහන් පත්තු කරනවා. අනේ අපිට පිහිටක් ලැබෙයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා නේතංකෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. ඒක නෙවෙයි කව නියම සරණ. ඒ සරණට ආවට සියලු දුකින් නම් නිදහස් වෙන්න බෑ කියනවා. දැන් බලන්න, එහෙනම් උපාසකයෙක් කියන්නේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්. එහෙනම් අපි ඇයි සරණ යන්නේ? දුකෙන් නිදහස් වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මා පඤ්ඤාය පස්සති. ඒ සරණ ගියොත් යම් කෙනෙක් මනාකොට, ඒ සරණි පිහිටියොත් යම් කෙනෙක් මනාකොට, ඔහු දකින්නේ චතුරාර්ය සත්‍යයි. ඔහු අවබෝධ කරගන්නේ චතුරාර්ය සත්‍යයි. ඒ නිසා ඔහුට ඒකාන්තයෙන්ම නුවණක් ලැබෙනවා. සම්මප්පඤ්ඤාය පස්සති. ඔහු නුවණින් දකිනවා චතුරාර්ය සත්‍යය. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්සච අතික්කමං අරියන් අට්ඨංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං. බුදුරජාණන් වහන්සේ වදාලා දුකත් දුකේ හට ගැනීමත් දුකින් නිදහස් වීමත් දුක නැති කරන මාර්ගයත් කියන මේ චතුරාර්ය සත්‍යය ඔහු දකින්න කියලා. එහෙනම් පින්නතුනි, මේ උපාසකයෙක් කියලා කියන්නේ මේ ආර්ය සත්‍ය දකින්න කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒතංකෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. බලන්න, මේක තමයි කිව්වා නියම සරණ. මේ සරණට කෙනෙක්පත් වුණොත්, මේ සරණට පැමිණුණොත්, ඒක තමයි කෝ රැකවරණය. සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. එහෙමනම් පින්නතුනි, දරුවනි, අපි සරණ යන්නේ මෙන්න මේ නිසා. අපි උපාසකෙක් වෙන්නේ මේ නිසායි. ඇයි අපි උපාසකයෙක් වෙන්නේ? සියලු දුකින් නිදහස් වෙන්න. එතකොට අපි ශ්‍රවණය කළා උපාසකයෙකුගේ ලක්ෂණ. උපාසකයෙක් කොයි වගේද කියලා. ඉතින් පින්නතුනි, මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මේ විදිහට සරණ ගැන කියද්දී අර අග්ගිදත්ත බ්‍රහ්මණතුමා ඇතුළ අර පිරිස, දසදහසක් පිරිස තිරුවන් සරණේ පිහිටියා. සැබෑම ශ්‍රාවක බවට පත් වෙලා අග්ගිදත්ත බ්‍රහ්මණතුමයි මේ ශ්‍රාවක පිරිසයි ඒ ආසනයේදී මුතුම් අරහත්ත්වයටපත් වුණා. ඒ අරහත්ත්වයටපත් වුණ ශ්‍රාවක බවට පත් වුණා. ඒතර බලන්න පින්නතුනි, මේ සරණේ පිහිටපු නිසා තමයි දුකෙන් නිදහස් වුනේ. එතකොට බලන්න, දැන් අපි ශ්‍රවණය කළා මේ ජීවක උපාසක අහපු ප්‍රශ්නෙත් පළමුවෙන්ම අපි දැනගන්න ඕනේ ඇයි අපි සරණ යන්නේ කියලා. ඇයි අපි උපාසකයෙක් වෙන්න ඕන? එතකොට මේ බලන්න, දුකෙන් නිදහස් වීම කියන උතුම් කාරණේ පෙරටු කරගෙනයි අපි මේ ශ්‍රාවකත්වයට පැමිණෙන්නට ඕන. අපි සිල්වත්ව වාසය කරන්නට ඕන. සැබෑ උපාසකයෙකුගේ ලක්ෂණ. ඊළඟට දරුවනි, අපි ශ්‍රද්ධා සම්පත්තිය පිහිටන්න ඕන. අන් අයවත් ශ්‍රද්ධාවේ සමාදන් කරවන්නට ඕන. ඒ වගේම අපි සීල සම්පත්තිය පිහිටලා අන් අයවත් සීලයේ පිහිටවන්නට ඕන. ඒ වගේම අපි ත්‍යාග සම්පත්තිය පුරුදු කරන්න ඕන. දන් දීම පුරුදු කරගන්න ඕන. අන් අයවත් සමාදන් කරවන්නට ඕන. ඒ වගේම තමයි දරුවනි, අපි භික්ෂුන් වහන්සේලා දකින්න කැමති වෙන්න ඕන. අපිට පිහිට පිණිස පවතින කුල දේවතාවුන් දකින්න කැමති වෙන්න ඕන. අන් අයවත් සමාදන් කරවන්නට ඕන. ඒ වගේම තමයි දරුවනි, අපි ධර්මයේ හොඳට අහන්න ඕන. ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන. ධර්මයේ හොඳට දරා ගන්න ඕන.
ඒ වගේම අන් අයවත් මේ පිහිටවන්න ඕන, සමාදම් කරවන්න ඕන. ඒ විදිහට අපි කටයුතු කරනවා නම් අපිත් පිළිසරණ ලබාගෙන අන් අයවත් මේ පිළිසරණේ පිහිටවන ශ්‍රාවකව බවට පත් වෙනවා. එතකොට බලන්න එහෙනම් අපි සැබෑම ශ්‍රාවකෙක් වෙන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා. එතකොට අපි දැන් දන්නවා ඇයි අපි තෙරුවන් සරණ යන්නේ? අපි තෙරුවන් සරණ යන්නේ සියලු දුකින් නිදහස් වෙන්න ඕන නිසා. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නිසා. එහෙමනම් අපි තෙරුවන් සරණේ පිහිටලා සත්‍ය අවබෝධය ඇති කරගෙන සැබෑ උපාසකයෙක් බවට පත් වෙන්න ඕන. එහෙමනම් දරුවනි අපි මේ ගත කරන කාලය තුල අපේ මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපි මේ සරණේ පිහිටලා හිටියොත් ඒ වගේම සිල්වත්ව වාසය කළොත් මේ උපාසකගේ උපාසක ලක්ෂණ තුළ පිහිටලා හිටියොත් අපේ ජීවිතයට කොයි වෙලාවෙ හරි මරණය එනවා. ඒ මරණය අපේ ජීවිතයට පැමිණෙද්දී අපිට කිසි බයක් නැහැ. ඇයි අපිට සරණක් තියෙනවා. අපිට පිහිටක් තියෙනවා. අපි සරණේ පිහිටලා ඉන්නේ. එහෙනම් දරුවනි අපිට බය වෙන්න දෙයක් නැහැ. අපිට බයක් සැකක් නැතුව ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. එහෙමනම් දරුවනි ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. මම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් වෙනවා කියලා. තෙරුවන් සරණ ගිය සැබෑ උපාසකෙක් වෙනවා කියලා අපි සිහි කරන්න ඕන. ඒ වගේම අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. මම නම් මේ බුද්ධ ශාසනයේ පිළිසරණ ලබාගත් උපාසකෙක්, පිළිසරණ ලබාගත් උපාසිකාවක් හැටියට මරණයටපත් වෙනවා කියලා. අන්න එවැනි අදිෂ්ඨානයක් තියෙනවා නම් දරුවනි අපිට අපේ ජීවිතය ගැන අභිමානයක් තියෙනවා. මේ තරුණ ජීවිතයේ නියම ඵලය ලබාගත්ත වෙනවා. ඉතින් ඒ පිණිස ඔබ සියලු දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ ලැබේවා. ඒ වගේම ඔබටත් මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙලා, සැබෑ උපාසකෙක් බවට පත් වෙලා, සැබෑ උපාසිකාවක් බවට පත් වෙලා ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. නිකන් අපරාධේ ලස්සන තරුණ ජීවිතේ සුන්දරම කාලේ විනාශ කරගන්න උදවිය අපි ඕනෑ තරම් දකිනවා. එහෙම නොවේ ජීවිතයේ සැබෑ මාර්ගය දකින්න. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තරම් අපිට උත්තම මඟ පෙන්වීමක් තවත් නැහැ. ඉතින් අද දවසේ අපිට මේ කියලා දුන්නු කාරණාවන් එක්ක සැබෑම උපාසකෙක් බවට පත් වෙලා ජීවිතේ තෙලෝම යහපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ සමගින් අපි සූදානම් ධර්ම සාකච්ඡාවටත් යන්න ඊළඟ හෝරාවේදී. හැමදාමත් වගේ ඉතින් ධර්ම සාකච්ඡාවට ඔබටත් පුළුවන් ඔබේ හිතේ තියෙන නොයෙකුත් ගැටලු ඇති ධර්මය අධ්‍යයනය කරන කෙනෙක් විදිහට නොයෙකුත් ප්‍රශ්න තියෙනව නේද? ඒ කියන්නේ දැන් අපි ධර්මය අනුකූල ජීවිතයක් ගත කරන්න උත්සාහ කරද්දී නොයෙකුත් ප්‍රශ්න අපේ හිතේ ඇති වෙනවා. අන්න ඒ ප්‍රශ්න පින්වත් ස්වාමින් වහන්සේ නමකට යොමු කරලා විසඳ ගන්න තියෙනවා නම් ඒක බොහොම වටිනවා. දැන් වෙනද සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේත් මේ මංගල කාරණාවක් විදිහට දේශනා කරපු ධර්ම සාකච්ඡාව අපි ඔබ ස්වාමින් වහන්සේ නමක් මුණ ගැහිලා සිදු කරනවා. දැන් එහෙම අවස්ථාවක් නැති නිසා ඉතින් අපි යෝන් දහම් වැඩසටහන තුළ ඒ අවස්ථාව ඔබට ලබා දෙනවා. ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් හැමදාමත් වගේ ශ්‍රද්ධා රූපවාහිනී Facebook පිටුවෙන් ඔබට Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ සියල්ලටම පෙර අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයට යන්න කලින් අප මතක් කරනවා අද දවසේ යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් බැතිබර දායකත්වයෙන් එක් කරන්නේ වැලිවේරිය නැදුන්ගාහින ප්‍රදේශයේ පදිංචි පින්වත් සුසන්ත පරණගම මහත්මයා, ඒ වගේම ප්‍රයාණී පරණගම මහත්මිය, පණ්ඩුල සුලෝචනා සහ සජිත් යන දූදරුවන් පිරිස තමයි අද දවසේ බැතිබර දායකත්වයෙන් එක් කරන්නේ. ඉතින් මේ පින්වන්ත පිරිසත් අපි මතක් කරනවා. ඒ වගේම තමයි පින්වන්ත ඔබටත් අවස්ථාව තිබෙනවා. ඉදිරි දිනක මෙවන් වැඩසටහන් වෙනුවෙන් දායකත්වයෙන් එක් කරමින් ඔබේ ජීවිතයට ධර්ම දානමය පින් රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 232 88 87ට. එමනම් අපි කෙටි විරාමයකට ගිහින් නැවතත් හමු වෙමු උතුම් ධර්ම සාකච්ඡාවත් එක්ක. රැඳෙන්න ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින්ම.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.